හරි පොස් ප්‍රකාශනය එනම් ඊට පස්සේ ඒ දන බීඩෑෂ් ධන C පාරයක් ඒ ධන බීඩෑෂ් ධන C ඩෑෂ් ධන A ඩෑෂ් ධන නෙමෙයි ඩොට් A ඩෑෂ් ධන B ධන C ඩෑෂ් හරි එහෙනම් ඔන්න විදිය තමයි පොස් ප්‍රකාශනය එහෙනම් දැන් අපිට තියෙන්නේ කොහොමද මේක සත්‍යතාවක සෝරි කානෝ සිතියමක ලකුණු කරන්නේ කියලා. ඒතකොට හොඳට මෙන්න මේ කියන කතාව මතක තියාගන්න කානෝ සිතියමක ලකුණු කරන්නේ සත්‍යතාවගුවේ ප්‍රතිදානයි. හරි නැත්තම් අපි සුප්‍රකාශනයක්වත් පොස් ප්‍රකාශනයක්වත් නෙමෙයි සත්‍යතාවගුවේ ලකුණු කරන්නේ. කානෝ සිතියමේ ලකුණු කරන්නේ සත්‍යතාවගුවේ ප්‍රතිදානයි. හරි එතකොට අපිට සත්‍යතා වගුවක් තියෙනවා නම් ට්‍රුත් ටේබල් එකක් තියෙනවා නම් මේ ට්‍රුත් ටේබල් එකේ තියෙන අවුට්පුට් එක තමයි කානෝ සිතියමේ ලකුණු කරන්නේ. නැතුව අපි සුප් ප්‍රකාශනයක්වත් පොස් ප්‍රකාශනයක්වත් කානෝ සිතියමක ලකුණු කරන්න යන්නේ නැහැ. අපිට ප්‍රකාශනය දුන්නොත් ඔන්න කෙලින්ම ලකුණු කරන්න කියලා අපි එතකොට ප්‍රකාශනයට අනුව අපි දන්නවා ස්වප්නක් තියෙන්නේ එක තියෙන තැන් පොස්නම් තියෙන්නේ බිඳුව තියෙන තැන් කියලා ලකුණු කරන්න. අපි බලමු පොස් ප්‍රකාශනයක් දුන්නොත් සත්‍යතා වගුව නැතුව කොහොමද ලකුණු කරන්න කියලා ඊළඟට බලමු. අපි ඉස්සෙල්ලා බලමු වෙනක් සත්‍යතා වගුවක් තියෙද්දි කොහොමද පොස් ප්‍රකාශනයකුත් මේ කානෝ සිතියමක ලකුණු කරගන්නේ කියලා. එතන පොස් ප්‍රකාශනයක්වත් දැන් ඕන සත්‍යතා වගුවක් අපිට තියෙනවා. ට්‍රුත් ටේබල් එකක් අපිට තියෙනවා නම් ප්‍රකාශනය શબ્ද පොස්ද කියන එකෙන් වැඩක් නැහැ. අපි ට්‍රුත් ටේබල් එකේ අවුට්පුට් එක මේ තියෙන F කියන අවුට්පුට් එක තමයි කානෝ සිතියමේ ලකුණු කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් මේකත් අපිට ලකුණු කරන්න තියෙන්නේ සාමාන්‍ය විදියට මම මේ අතර ගන්න අවුට්පුට් අපිට 8ක් තියෙනවා. පෝල් බෝඩ් හරි. එහෙනම් අපි දන්නවා සාමාන්‍ය විදියට විචල්්‍ය පැත්තට ගමු AB පැත්තට ගමු C එහෙනම් ගැටලුවක් නැහැ අපි දන්නවා මෙතන තියෙන්නේ බිඳුව ඊළඟට බිඳුව 1 ඊළඟට 1 ඊළඟට 1 බිඳුව ඊපස්සේ බිඳුව 1 හරි ඕකේ ලකුණු කරනවා නම් අපිට කෙලින්ම ලකුණු කරන්න පුළුවන්. දැන් එකනේ අඩු ඒවා ටික තියෙන ඉස්සෙල්ලා එක ඒවා ටික ලකුණු කරමු. එතකොට ඊළඟ ටිකට බිඳු දාගෙන යන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඉතින් එහෙම කෙටි කරමු පාවිච්චි කරන්න. හරි. එහෙනම් මේක ලකුණු කරොත් අපි එක තියෙන තැන් ටික ලකුණු කරමු. එතකොට බිඳුව තියෙන තැන් ටික ලකුණු කරන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න ඕනේ ප්‍රධාන කාරණය තමයි මොකද්ද අපි කානෝ සිතියමක ලකුණු කරද්දී සත්‍යතා වගුවේ හැමතිස්සෙම අවුට්පුට් එක තමයි ලකුණු කරන්නේ. එහෙනම් බිඳුව තුන තියෙන තැන අවුට්පුට් එක 1යි මෙතන ඊළඟට 1 තියෙනවා A වලට 1 අනිත් ටිකට බිඳුව. A වලට 1 අනිත් ටිකට බිඳුව තියෙන්නේ මෙන්න මෙතන එකක් තියෙනවා. ඊළඟට එක තියෙන තැන ගත්තොත් 1 2යි බිඳුව 1 2යි බිඳුව කියන්නේ මෙන්න මෙතන එකක් තියෙනවා. එහෙනම් අනිත් තැන් ඔක්කොම තියෙන්නේ බිඳු. හරි. එතකොට බිඳුව ඒවා අඩු සංඛ්‍යාවක් තියෙනවා නම් බිඳුව ටික දාගන්න ඉස්සෙල්ලා ඊට පස්සේ එකේ ටික දාගන්න විදිහට ලකුණු කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරි. එහෙනම්
හරි ওই විදිහට තියෙන්නේ. එහෙනම් දැන් අපි මේ ගන්න යන්නේ සුළු කරන ලද පොස් එක. සුළු කරන ලද පොස් ප්‍රකාශනය ගන්න යන්නේ. එහෙනම් දැන් අපි ගෲප් කරන්නේ බිඳුවේ ටික තමයි අපි දැන් ගෲප් කරන්නේ. එතකොට ගෲප් කරන්න නීති කලින් නීති ටිකම තමයි. ඒ කියන්නේ එකේවා ගෲප් කරන්න ගත්ත නීති ටිකම තමයි. නේද? දෙකේ බල විදියට තමයි ගෲප් වෙන්නේ. ඒ කියන්නේ 1 2 4 8 ඒ විදියට විතරයි ගෲප් එකක් ඇතුලේ තියෙන්න පුළුවන්. පුළුවන් තරම් ගෲප් ගන්න අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ ගෲප් එකක් ඇතුලේ නේද අපිට විකර්ණ ඔස්සේ ගන්න බෑ. උඩයි යටයි වමයි දකුණයි වෙනම එකතු කරලා ගන්න පුළුවන්. ඒ නීති ටික ඒ විදියමයි. එතකොට මම එහෙනම් මේක ගෲප් කරනවා. මෙතෙන්දි ගෲප් කරන්නේ බිඳුව තියෙන ඒවා තමයි සුළු කරන ලද පොස් ප්‍රකාශනය ගන්න ගෲප් කරන්නේ. හරි. ඔය ටික සහ ඔන්න ඔයගේ අපිට ගෲප් දෙකක් හදා ගන්න පුළුවන්. ඔය විදිහට අපිට ගෲප් දෙකක් හදා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු දැන් කොහොමද සුළු කරන ලද ප්‍රකාශනය ගන්න කියලා. එහෙනම් ගෲප් කරාට පස්සේ නම් මේ ගෲප් එකට අදාළව අපි ලියා ගන්න ඕනි. ගෲප් එකට අදාළව අපි ලියා ගන්න ඕනි. මේ ගෲප් එකට අදාළ පොදු විචල්‍ය මොකක්ද කියලා. පොදු විචල්‍ය මේ ගෲප් එකේ තියෙන ඔක්කොම ටිකට අදාළ පොදු විචල්‍ය මොකක්ද? එහෙනම් මේ ගෲප් එක ගත්තොත් මේ ගෲප් එකට අදාළව පොදු ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැති විචල්‍ය තමයි C කියන විචල්‍ය. C කියන විචල්‍ය. හරි C කියන විචල්‍ය. එතකොට උඩ පැත්තෙන් ගත්තොත් හැම විචල්‍යයක්ම වෙනස් වෙනවා. මේ C කියන විචල්‍ය විතරක් වෙනස් වෙන්නේ නැහැ. C1 කියන එක. එතකොට මතක තියාගන්න මේක පොස් ප්‍රකාශනයක් හින්දා අපි මෙතන C කියන එක ගන්නෙ C ඩෑෂ් විදිහට. ඔන්න ඕක තමයි මතක තියාගන්න. මෙතන C කියන එක ගන්නෙ C ඩෑෂ් විදිහට. හරි C ඩෑෂ්. මෙන්න මෙතන ප්‍රකාශනය ගත්තොත් පොදුවේ තියෙනවා පේනවා ඇති මේ පැත්තෙන් C වෙනස් වෙනවා. උඩ හැබැයි A බා B කියන එක ඒ විදිහටම තියෙනවා. A බා B කියන එක ඒ විදිහටම තියෙනවා. එහෙනම් පොදු මේ ගෲප් එකට අදාළව පොදු විචල්‍ය A බා B. එහෙනම් මේකෙදි අපි දන්නවා පොස් එකක් ගද්දී විචල්‍ය තියෙන එක නෙමෙයි අනිත් පැත්ත. බිඳුව තියෙනවා නම් එක කියලා ගන්න. එහෙනම් මෙතන අපි මේක ලියන්නේ A ධන පොස් එකක් නේ. A ධන B ඩෑෂ් කියලා තමයි ලියන්නේ. A ධන B ඩෑෂ්. ඔන්න ගෲප් දෙකට අදාළව වෙනස් වෙන්නේ නැති විචල්‍යයන් දෙක. එහෙනම් අපි සුළු කරන ලද පොස් ප්‍රකාශනය වෙන්නේ සුළු කරන ලද පොස් ප්‍රකාශනය වෙන්නේ C ඩෑෂ් වාරයක් A ධන B ඩෑෂ්. C ඩෑෂ් වාරයක් A ධන C ඩෑෂ් වාරයක් A ධන B ඩෑෂ්. එහෙනම් මේ දෙකේ ගුණිතය ගන්න අපි නේද? ඉස්සෙල්ලාම ප්‍රොඩක්ට් එකනේ මේ හොයාගත්තේ. ප්‍රොඩක්ට් සම් එක හොයාගත්තා. ඊට පස්සේ ප්‍රොඩක්ට් එක හොයනවා. එහෙනම් ඉස්සෙල්ලාම එකතුව ගත්තා. ඊට පස්සේ ඒ ගෲප් වල ගුණිතයක් විදියට තමයි ලියන්නේ. හරි? එකතුන්ගේ ගුණිතය. හරි. එහෙනම් මෙතෙන්දි මතක තියාගන්න ඕනේ මොකද්ද? සත්‍යතා වගුවක් ගත්තොත් සත්‍යතා වගුවේ අවුට්පුට් එක තමයි කානෝ සිතීමේ ලකුණු කරන්නේ. එතකොට සොප් ප්‍රකාශනයක් වුණත් පොස් ප්‍රකාශනයක් වුණත් සාමාන්‍ය විදියට සත්‍යතා වගුවේ අවුට්පුට් එක කානෝ සිතීමේ ලකුණු. එතකොට වෙනස තමයි පොස් ප්‍රකාශනයකදී බිඳුව තියෙන ඒවා තමයි ගෲප් කරන්නේ. අර නීති ටිකමයි. එහෙනම් බිඳුව ටික ගෲප් කරාට පස්සේ තියෙන විචල්‍යයට අනිත් පැත්ත තමයි ගන්න. ඒ කියන්නේ C1 කියලා තිබුණොත් C ඩෑෂ් කියලා ගන්න. A බිඳුව කියලා තිබුණොත් A කියලා ගන්නවා. B1 කියලා තිබුණොත් B ඩෑෂ් කියලා ගන්න. එතකොට ගෲප් අතර තියෙන විචල්‍යයන්ගේ එකතුවක් අරගෙන ගෲප් ටික ගුණිතයක් විදියට ලියන්න. නම් ওই විදියට තමයි පොස් එක ලියන්නේ. හරි අපි මේක ටක් ගාලා ලියාගමු. මේ
සත්‍යතාව වගුවත් අඳින්න පොස් ප්‍රකාශනය ගන්න පොස් ප්‍රකාශනය මේ සත්‍යතාව වගුව කානෝ සිතියීමට දාලා සුළු කරන ලද පොස් එක ගන්න උදින් මාතෘකාව සොප් ප්‍රකාශනයක් සඳහා කානෝ සිතියමක් භාවිතයෙන් සොප් ප්‍රකාශන සුළු කිරීම සොප්නේ පොස් ප්‍රකාශන සුළු කිරීම කානෝ සිතියම් භාවිතයෙන් පොස් ප්‍රකාශන සුළු කිරීම හරි අපි නම් බලමු කානෝ සිතියම් කීපයක කොහොමද සුළු කරන ලද පොස් ප්‍රකාශන ගන්න කියලා මම කානෝ සිතියම් ටිකක් දාන්න හරි මේ ටික ඉක්මනට ඇඳගන්න ඇඳලා සුළු කරන ලද පොස් එක අරගෙන මට WhatsApp එකට දාන්න හරි ඉක්මනට ඊට මට WhatsApp එකට දාන්න සුළු කරන ලද පොස් එක ගන්න තියෙන්නේ එනම් බිඳුව තියෙනවා තමයි ගෲප් කරන්නේ අරගෙන විචල්යන් වල අනිත් පැත්ත තමයි ගන්න. හරි බලමු එහෙනම් කොහොමද උත්තර ටික කියලා. එතකොට ඉස්සෙල්ලාම ගෲප් කරගන්න තියෙන්නේ. එහෙනම් අපිට මේක ගෲප් කරත හැකි මෙන්න මේ විදියට මේක ඉතින් සමහර අයට පුළුවන් මේ දෙක ගෲප් කරලා මේ දෙක තනියෙන් ගන්නත් ඒ කොහොම ගත්තත් ගැටලුවක් නැහැ. හරි ඕන විදිහට ලකුණු දෙනවා. එහෙනම් ගෲප් කරාට පස්සේ අපිට ගන්න තියෙන්නේ සුළු කරන ලද ප්‍රකාශන මම එකින් එකට ලියලා පෙන්නන්නම් ඕනනම් මේ ගෲප් එක ගත්තොත් මේ ගෲප් එක ගත්තොත් සහ මේ ගෲප් එක ගත්තොත්
එහෙනම් මෙන්න මේ ගෲප් එක ගත්තොත් මේකට අදාළව අපිට පේනවා A සහ B කියන B ඩෑෂ් කියන ඒවා වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් පොස් ප්‍රකාශනය ගන්න ඉඳන් අපි මේකේ අනිත් පැත්ත තමයි ලියන්නේ A ඩෑෂ් ධන P තමයි එතෙන්ද තියෙන්නේ. මේකට අදාළව ගත්තොත් වෙනස් වෙන්නේ නැති විචල්්‍ය උඩ පැත්තේ විචල්්‍ය දෙක A B ඩෑෂ් මම මෙතන මේක ලකුණු කරලා තියෙනවා වැරදි නේද? මෙතන එකත් හදාගන්න ඕගොල්ලොත් එහෙම දන්නේ ලිව්වේ පොඩ්ඩක් බලන්න. මෙතන බිංදුව එක මෙතන එක බිංදුව හරි. එහෙනම් මෙතන මේක වෙනස් වෙන්න ඕනේ A ඩෑෂ් A B ඩෑෂ් වෙන්න ඕනේ A B ඩෑෂ් හරි. ඊළඟට එහෙනම් මෙතන ගත්තොත් අපි ප්‍රකාශනය වෙනස් වෙන්නේ නැත්තේ A ඩෑෂ් ධන B මෙන්න මේ ප්‍රකාශනය ගත්තොත් මේ පැත්තෙන් C1 තියෙනවා C1 කියලා කියන්නේ C ඩෑෂ් ධන උඩ පැත්තෙන් වෙනස් වෙන්නේ නැතුව තියෙනවා A කියන එක. එහෙනම් A නෙමෙයි A ඩෑෂ් කියන එක තමයි ගන්න. එතකොට මේකට අදාළව පොස් සුළු කරන ලද පොස් එක ගත්තොත් A ධන B ඩෑෂ් වාරයක් ඩොට් වරහන් කරගෙන යන්න. එතකොට පැහැදිලි වැඩි වාරයක් A ඩෑෂ් ධන B වාරයක් ඩෑෂ් C ඩෑෂ් ධන A ඩෑෂ් හරි. ඔය විදිහට තමයි ඒකේ පොස් ප්‍රකාශනය. ඊළඟට බලමු අපි ඊළඟ එක කොහොමද කියලා. මේකේ ගෲප් කරනවා නම් අපිට ගෲප් කරන්න තියෙන්නේ බිංදුව ටික නේද? එහෙනම් මේක අපිට මෙහෙම පුළුවන් මෙන්න මේ දෙක ගන්න පුළුවන්. ඊට අමතරව උඩ අතට තමයි අනිත් ටික ගන්න වෙන්නේ. දෙපැත්තේ දෙක පුළුවන් හතරක් විදිහට ගන්න. මෙන්න මේ දෙක එක්ක මෙන්න මේ දෙක. එතකොට ගෲප් දෙකයි හැදෙන්නේ. එහෙනම් මේ ගෲප් දෙකට අදාළව ප්‍රකාශන මේ ගෲප් එකට අදාළ ප්‍රකාශනය සහ මේ ගෲප් එකට අදාළ ප්‍රකාශන. එහෙනම් මේ ගෲප් එකට අදාළව පේනවා අපිට ගත්තොත් A බිංදුව පොදුයි B බිංදුව පොදුයි. A බිංදුව කියලා කියන්නේ A B බිංදුව කියලා කියන්නේ B. A ධන B එතන. හරි. එතකොට මෙතන මේ හතරටම පොදු වෙන්නේ C ඩෑෂ් කියන එක C ඩෑෂ් කියලා කියන්නේ C. එහෙනම් මේකේ සුළු කරන ලද පොස් ප්‍රකාශනය C වාරයක් A ධන B A ධන B. හරි. ඊළඟට එහෙනම් මේකේ අපිට ගෲප් කරන්න පුළුවන් මේ විදිහට එක ගෲප් එකක් ගන්න පුළුවන්. ඊට අමතරව ඔන්න වගේ ගෲප් දෙකක් ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ දෙකට අදාළව
සුළු කරන ලද ප්‍රකාශන බලමු මේ ගෲප් එකට දාලා නම් මේ දෙපැත්තේ තියෙන විචල්‍ය අතර විචල්‍ය තුන සැලකුවොත් වෙනස් වෙන්නේ නැතුව තියෙන Q Q කියන එක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් Q bar කියන එක වෙනස් වෙන්නේ නැත්නම් එහෙනම් Q තමයි එතනින් එන්නේ Q. මේ ප්‍රකාශනය ගත්තොත් මේකේ වෙනස් වෙන්නේ නැතුව තියෙන්නේ R එක කියන එක. එහෙනම් R dash කියන එක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේකේ සුළු කරන ලද පොස් ප්‍රකාශනය Q වාරයක් R dash Q වාරයක් R dash. හරි එහෙනම් ওই විදිහට තමයි ওই ටික එන්නේ. අපි බලමු එහෙනම් තව කීපයක් කොහොමද මේකේ සුළු කරන ලද ප්‍රකාශන ගන්න කියලා සුළු කරන ලද පොස් ප්‍රකාශන ගන්න තව කීපයක් බලමු. හරි බිංදු එක කියලා මම හදන්නම් මේක පිගමු 4 5 6 එහෙනම් බිංදුව තියෙන දේ මම වෙනස් කරනවා. හරි 4 5 6ට එහෙනම් සුළු කරන ලද පොස් ප්‍රකාශන අරගෙන මට ටග් ගාලා WhatsApp එකට දාන්න බෑ උත්තර ටික. හරි අපි බලමු උත්තර ටික එහෙනම් ගෲප් කරමු. එහෙනම් ගෲප් කරන්නේ ගෲප් එකක් ගන්න පුළුවන්. ඔය විදිහට ගෲප් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට දෙපැත්තේ තියෙන බිංදු දෙක වෙනම ගෲප් එකකට ගන්න පුළුවන්. හරි එතකොට එහෙනම් මේකේ සුළු කරන ලද පොස් ප්‍රකාශනය මේ ගෲප් එකට අදාළව තියෙනවා C බිංදුව උඩින් තියෙනවා A බිංදුව එන C ධන A නැත්නම් A ධන C වාරයක් මේ ගෲප් එකට අදාළව තියෙනවා C1 මේ පැත්තෙන් A1 එහෙනම් dot CA dash ධන C dash ඊළඟට එහෙනම් මෙතන හතරක් තියෙනවා. ඒ හතරට අදාළව වෙනස් වෙන්නේ නැති විචල්ය B dash කියලා කියන්නේ නම් අපිට ගන්න වෙන්නේ B. හරි. ඕම තමයි මේකට අදාළ පොස් ප්‍රකාශනය.
ඒතර මම අර ගෲප් ළඟ ලියන්න ගියේ නෑ. දැන් මම හිතනවා ඕගොල්ලන්ට ගැටලුවක් නැතුව ඇති කියලා. එහෙනම් මේකෙදි මෙන්න මෙහෙම හතරක් ගන්න පුළුවන්. ඊට අමතරව පුළුවන් තරම් ලොකුට අපිට ගෲප් එක හදා ගන්න තියෙන හින්දා අපිට මෙන්න මේ දෙකත් එක්ක මෙන්න මේ දෙක ගන්න පුළුවන්. එහෙනම් ගෲප් දෙකයි තියෙන්නේ. ගෲප් දෙකට අදාළ වෙනස් වෙන්නේ නැති විචල්්‍ය ප්‍රකාශනයට ගත්තොත් මෙන්න මේ ගෲප් එකට අදාළව වෙනස් වෙන්නේ මේ පැත්තෙන් B බා කියන එක. B බා කියලා කියන්නේ B. එහෙනම් වාරයක් මෙන්න මේ ගෲප් එකට අදාළව මේ දෙකට අදාළව වෙනස් වෙන්නේ නැති විචල්්‍ය C කියලා කියන්නේ C. හරි. එහෙනම් මෙන්න මේ අවසාන එකට අදාළව එනම් ගෲප් කරන්න පුළුවන් අපිට මේ විදිහට ගෲප් කරන්න පුළුවන් එකක්. මේ විදිහට තව ගෲප් එකක් සහ මේ විදිහට තව ගෲප් එකක්. ගෲප් තුනක් එනවා. එහෙනම් ගෲප් තුනට අදාළ විචල්යන් ටික පොස් ප්‍රකාශනය මේ ගෲප් එකට අදාළව R බිඳුව Q P බිඳුව වෙනස් වෙන්නේ. එහෙනම් R ධන P වාරයක් මෙන්න මේක බලමු. මෙන්න මේකට අදාළව වෙනස් වෙන්නේ උඩින් P මේ පැත්තෙන් R. එහෙනම් P ධන R P dash ධන R dash P එක R එකෙන් තියෙන R dash. එහෙනම් වාරයක් එහෙනම් මෙන්න මේ විචල්්‍ය හතරට අදාළව වෙනස් වෙන්නේ නැතුව තියෙන එකම විචල්්‍ය මෙන්න මේ Q එක කියන එක. Q එක කියලා කියන්නේ එහෙනම් Q dash. ඔන්න ඔය ටික තමයි උත්තර. එහෙනම් අපි යම් ප්‍රශ්නේ තමයි එතකොට ඕගොල්ලෝ දන්නවා ඇති සමහර විට බලන්නත් ඇති නේද මේ ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ A level paper එකේ ඇවිල්ලා තිබුණු ප්‍රශ්නේ සොප් ප්‍රකාශනය ගන්න පොස් ප්‍රකාශනය ගන්න සහ ඒ දෙකෙන් මොකද්ද හොඳ කියලා කියන්නේ. ඒතර මම ගිය අවුරුද්දේ A level paper එකේ තිබ්බ ප්‍රශ්නෙට යන්නටක් ගාලා අපි බලමු කොහොමද අපිට ඒක කරන්න පුළුවන්ද කියලා බලමු. A level පළවෙනි රචනා ප්‍රශ්නේ ගැන තමයි මම මේ කතා කරන්නේ. හරි. හරි මේ තියෙන්නේ 2020 නිව් සිලබස් ප්‍රශ්නය. කියන්නේ ගිය අවුරුද්දේ A level රචනා පළවෙනි රචනා ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. ලකුණු 15ක් හම්බ වෙනවා. එතකොට 15 දෙකෙන් බෙදලා ඉන්නේ 7.5ක්. මේ 7.5ම ඕගලන්ට ගන්න පුළුවන්. කොටස් 4යි තියෙන්නේ පළවෙනි එකේ. එතකොට බලන්න කොහොමද තියෙන්නේ ප්‍රශ්නේ කියලා. ABC ප්‍රතිදානයේ සෙට් වෙන පාද රූපයේදී තර්කන පරිපදේ සලකන්න. මේ පරිපදේ සලකලා සම්පූර්ණ සත්‍යතාව මේකට එන ABC අපි දන්නවා ඉන්පුට් ටික තියෙනවා. Z කියන්නේ ප්‍රතිදානය. ඊට පස්සේ කානෝ සිතීමක් භාවිතයෙන් Z සඳහා සුළු කරන ලද ගුණිතවල එකතුවේ sum of product ප්‍රකාශයක් උත්පන්න කරන SOP K map එකට දාලා SOP ප්‍රකාශනයක් ගන්න කියලා කියනවා. හරි. C කොටස තියෙන්නේ Z ප්‍රතිදානය සඳහා සුළු කරන ලද එකතුවන්ගේ ගුණිතය product of sum ප්‍රකාශයක් උත්පන්න කරන්න. හරි. ඊළඟට තියෙන්නේ ඉහත දෙන ලද තර්කන පරිපදයට වඩා සරල තර්කන ප්‍රතිපදයක් ක්‍රියාත්මක කිරීම සඳහා B හා C දෙකෙන් ලබා ගන්නා ප්‍රකාශ SOP සහ පොස් ප්‍රකාශන දෙක අතරින් කවර එක වඩා හොඳ වන්නේද? ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. එතකොට
D එකටත් පොඩ්ඩක් හිතුවත් උත්තරයක් ලියන්න පුළුවන්. අනිවාර්යෙන් A B C කියන තුනට ලියන්න පුළුවන් උත්තර. හරි මට ටක් ගාලා මේකේ පස්වෙනි ප්‍රශ්නේ ලියන්න මොනවාද A level 2020 රචනා නේද B කොටස පස්වෙනි ප්‍රශ්නේ කියන්නේ රචනා ප්‍රශ්න වල පළවෙනි ප්‍රශ්නේ ලකුණු 7.5ක් තියෙනවා සම්පූර්ණ ලකුණු දෙකෙන් බෙදලා ආවම ඒ කියන්නේ 100න් 7.5ක් තියෙනවා මේ ප්‍රශ්නෙට හරි මට ඉක්මනට මේ ප්‍රශ්නෙට උත්තරය ලියලා දාන්න බලන්න හරි මම හිතන්නේ A B C කියන කොටස් ගැටලුවක් නැතුව ඇති D කොටස උත්තර ලියන්න මෙහෙම වැඩක් කරන්න B එකටයි C එකටයි ආපු උත්තර දෙක තියෙනවානේ. ඒ කියන්නේ සුළු කරන ලද SOP ප්‍රකාශන සුළු කරන ලද SOP එකයි POS එකයි ඒ දෙකට උත්තනම පරිපත්ත සටහන් දෙක අඳින්න බෑ. ඒ කියන්නේ B එකටයි C එකටයි K map එකට දාලා සුළු කරපු දැන පොඩියට එහා පැත්තෙන් අඳින්න බලන්න SOP ඒ කියන්නේ තාර්කික පරිපතය සුළු කරන ලද SOP එකට තාර්කික පරිපතය අඳින්න සුළු කරන ලද POS එකට තාර්කික පරිපතය අඳින්න. එතකොට D එකට උත්තරයක් ඔයාලට පැහැදිලි වෙයි. ඒ දෙක ඒ තාර්කික පරිපත දෙක දිහා බලලා ලොජිකල් සර්කිට් දෙක අඳින්න සොප් එකටයි POS එකටයි ඔය කානෝ සිදීමේ සුළු කරපු තැනම අඳින්න. සුළු කරන ලද ප්‍රකාශන සුළු කරන ලද SOP එකට තාර්කික පරිපතය ඇඳා සුළු කරන ලද POS ප්‍රකාශනයේ තාර්කික පරිපතය ඇඳා ඇන්දට පස්සේ බලන්න D ප්‍රශ්නේ කියවලා ඒකට උත්තරයක් ලියන්න පුළුවන්. ලියලා ඉවරලා මට ටක් ගාලා එවන්න බලන්න. වැඩි වෙලාවක් යන්නේ නැහැ ඔකට. හරි අපි බලමු මාර්කින් ස්කීම් එක අරගෙන කොහොමද මේකට ලකුණු දීලා තියෙන්නේ කියලා. එතකොට අපි දන්නවා පළවෙනි ප්‍රශ්නේ මේ විදිහට තියෙන්නේ. එතකොට මේක ඉසෙට් වලට ප්‍රකාශනයක් ගත්තාම අපිට පේනවා ඔව් සත්‍යතාව ගොඩනගන්න AB BC C හරි. එතකොට ඉසෙට් වලට සත්‍යතාව ගොඩනගාම අවුට්පුට් එක අපි බලමු මාර්කින් ස්කීම් එකෙන්ම එතකොට එකේ 3ක් තමයි අපිට එන්නේ. අනිත් ටික ඔක්කොම බින්දු. හරි. මෙන්න මේ විදිහට තමයි අපිට අවුට්පුට් එක තියෙන්නේ. හරි. එතකොට මේකේ තියෙනවා 4 marks for all 8 rows correct. ඒ කියන්නේ මේ පේලි 8ම හරිනම් පේලි 8ම හරිනම් ලකුණු 4ක් අපිට හම්බ වෙනවා. එක පේලියකට 0.5 ගන්න. ඉතින් මේ ප්‍රශ්නේ බලන්න ලකුණු දෙන විදිය මේ මුළු කානෝ මේ ට්‍රුත් ටේබල් එකටම නෙමෙයි ලකුණු දෙන්නේ මේකේ කොටස් වලට තමයි ලකුණු දෙන්නේ. ඒක තැනක් වැරදුනත් ඒක ලොකුට ගණන් ගන්න දෙයක් නෑ 0.5ක් වගේ තමයි අඩු වෙන්නේ. හැබැයි ඉතින් මේක වැරදුනොත් එimhe ඊළඟ ටිකට එන උත්තර ටික ඔක්කොම වර්ධිනවා. ඒකින්ද පළවෙනි කාරණාව තමයි ට්‍රුත් ටේබල් එක හරියට ඇඳගන්න එක. ඊට පස්සේ රෝස් ගාන අනුව මේ ලකුණු දෙන තියෙන එකක් දෙකක් හරිනම් ඒ කියන්නේ මෙතන අවුට්පුට් එක රෝස් දෙකකිනම් හරි අවුට්පුට් එක ලකුණු එකයි හම්බ වෙන්නේ. ඉතින් හතරම 8ම හරිනම් රෝස් 8ේම තියෙන රිසල්ට් එක හරිනම් ඉන්පුට් සහ අවුට්පුට් හරිනම් ලකුණු 4ක් හම්බ වෙනවා. ඊළඟ කාරණාව තමයි if the Z column is not label මෙන්න මේක Z කියලා label කරලා නැත්තම් reduce 1 mark එක ලකුණක් අඩු කරන්න ඕනේ. එහෙම නැත්තම් එක්කෝ මෙතන Z කියලා තියෙන්න ඕනේ නැත්තම් මෙතන තියෙනවා however having output as the Z title is acceptable. ඒ කියන්නේ මෙතන output කියලා තියෙනවා Z නැතුව එක්ක output මෙතන තියෙන්න පුළුවන් එක්කෝ Z නැත්තම් output කියලා විතරයි. හරි මොකද මේකේ ප්‍රකාශනයේ ප්‍රතිදානයේ Z කියලා එයා ලේබල් කරලා තියෙනවා එක්කෝ Z වෙන්න ඕනේ නැත්තම් අවුට්පුට් එක වෙන්න ඕනේ අවුට්පුට් වෙන්න ඕනේ. ඉතින් එහෙම නැත්තම් ලකුණු නෑ. ලකුණු එක ලකුණක් අඩු වෙනවා. ඉතින් මේක ට්‍රුත් ටේබල් එක කොච්චර හරි වුණත් සත්‍යතාවක කොච්චර හරි වුණත් මෙතන
අවුට්පුට් එක ලේබල් කරලා නැත්නම් එක්ක ඉසෙට් විදියට නැත්නම් අවුට්පුට් කියලා එක්ක අවුට්පුට් මෙතන එන්න පුළුවන් එක්ක අවුට්පුට් කියලා නැත්නම් ප්‍රතිදානය කියලා නැත්නම් මෙතන ඉසෙට් කියලා තමයි තියෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ අර දීලා තියෙනවා ප්‍රතිදානය ඉසෙට් විදියට. ඒක වෙන අක්ෂරයක් තියෙන්න බෑ. හරි? වෙන අක්ෂරයක් තියෙන්න බෑ. එහෙනම් ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට දීලා තියෙන දේවල් පාවිච්චි කරන්න විචල්්‍ය පාවිච්චි කරන්න මතක තියාගන්න. ඊළඟට K-map එක K-map එකේ POS එක ඉසෙට් අවුට්පුට් එක. එතකොට මේකේ ලකුණු හම්බෙන්නේ 1 mark for correct Kano map. Proper label zeros and ones. හරි. ඒ කියන්නේ බිංදුව එක හරියට ලකුණු කරලා කානෝ සිතියම ඇඳලා තියෙනවා නම් ඒ කියන්නේ මෙතෙන්දි බලනවා දැන් මෙහෙමත් තියෙනවානේ දැන් සොප් ප්‍රකාශනයක් ගත්තාම එකක් තියෙනවානේ ගෲප් කරන්නේ. එතකොට ළමයි මෙතන බිංදුව දාන්නේ නැහැ. බිංදුව තියෙනවා ලකුණු කරන්නේ නැහැ. එක ටික එකේ ටික විතරක් ලකුණු කරලා ගෲප් කරනවා. එහෙම වුණාම මෙන්න මේ ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඉතින් හොඳටම මතක තියාගන්න මෙහෙම කරන්න කියන්නේ මේ K-map එකක ලකුණු කරන්නේ truth table එකේ output එක. සත්‍යතාවකුයි output එක තමයි K-map එකක ලකුණු කරන්නේ. එතකොට ඒක ලකුණු කරද්දී අපි අර zeros and ones දෙකම ලකුණු කරන්න ඕනේ. බිංදුව සහ එක කියන ඒවා දෙකම ලකුණු කරන්න ඕනේ. ඉතින් ඒකට ලකුණක් කැලකුලේට් කරලා තියෙනවා. හරි විදියට ලේබල් කරලා ඒ කියන්නේ ලේබල් කරනවා කියන්නේ මෙතන බිංදුවෙන් පටන් ගන්න ඕනේ නැහැ. අපිට ඕන 1 පටන් අරන් අපි දන්නවා ග්‍රේ කෝඩ් ස්කේල් කියන එක. එතකොට එකපාර විචල්යන් දෙකක් මාරු වෙන්න බැරි කතන්දරය තමයි තියෙන්නේ. ඒ විදියටම එන්න පුළුවන්. සාමාන්‍ය ලියන සම්මත විදිය මෙහෙම බිංදුව එක බිංදුව විදිය. ඉතින් ඒ විදියට දාලා මේ ඇතුලේ එක බිංදුව ටිකක් ලකුණු කරලා තියෙනවා නම් A B C විචල්යත් ලකුණු කරලා එක ලකුණක් තියෙනවා. ඊළඟට correctly marking the two loops. මෙන්න මේ loop දෙක ගානට ලකුණු කරලා තියෙනවා නම් තව ලකුණු එකකට එක ගානේ දෙකක් තියෙනවා. ඒතර ලකුණු 3යි. ඊළඟට simplified final sop මෙන්න මේ උත්තරේට AC දාන BC කියන උත්තරේට එක ලකුණක් තියෙනවා. එතකොට මේකට සම්පූර්ණ ලකුණු 4යි. එහෙනම් truth table එකට ලකුණු 4යි. K-map එකට දාලා sop simplified sop එක ගන්නවට simplified sop එක ගන්නවට අපිට තියෙනවා ලකුණු 4ක්. එතන එතකොට ලකුණු 8යි. ඊළඟට මෙහෙමත් තියෙනවා. මේ other logically correct Kano map are also acceptable කියලා තියෙනවා. ඒ කියන්නේ අර logically correct කියලා කිව්වා අර මම කිව්වා වගේ මෙතන බිංදුවෙන්ම පටන් ගන්න ඕනේ. ඕනනම් අපිට A කියන විචල්්‍ය විතරක් උඩට දාලා BC පැත්තකට දාලා එහෙම අඳින්නත් පුළුවන්. ඉතින් ඒකත් හරි විදිහට ලකුණු කරලා තියෙනවා නම් ඒවටත් ලකුණු දෙනවා. ඒක ගැටලුවක් නැහැ. හරි. එතකොට මෙතෙන්ද C එකට මේ මෙතන ඉසෙට් සමානයි කියලා ලියන්න ඕනේ නැහැ කියලා තියෙනවා. ඒක not compulsory කියලා තියෙනවා. ඒක එතකොට ගැටලුවක් නැහැ. හරි. ඊළඟ එක post ප්‍රකාශනය. එහෙනම් ඒකෙත් අර විදිහටම තමයි ලකුණු දෙන්නේ. proper labeling වලට තියෙනවා මේ විදිහට එක ලකුණක්. ඊට පස්සේ loop දෙක ලකුණු කරලා තියෙනවට ලකුණු දෙකක් තියෙනවා. එකකට එක ගානේ. ඊට පස්සේ expression එකට final post expression එකට simplified expression එකට තියෙනවා A ධන B වාරයක් C කියන එකට ලකුණක් තියෙන. එතන ලකුණු 4. හරි. එහෙනම් ඊළඟ ප්‍රශ්නය තමයි out of the two expression which one is better to implement the more simplified logical circuit than the given logical circuit? Explain. ප්‍රශ්න දෙකක් තියෙන එක ඇතුලේ පැහැදිලි ඇති. මොකක්ද කියලා අහනවා. සොප් ප්‍රකාශනය සහ පොස් ප්‍රකාශනය ගත්තාම හොඳම සොලියුෂන් එක අපිට ලොජිකල් සර්කිට් එකක් අදින්න. ලොජිකල් සිම්ප්ලිෆයිඩ් ලොජිකල් සර්කිට් එක සොප් එකෙන් දෙන්නේ පොස් එකෙන්ද කියලා අහනවා. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ තියෙනවා එක්ස්ප්ලেইন කියලා. හරි. ඒක විස්තර කරන්න කියලා කියනවා. ඇයි ඔයාලා සොප් එක නම් කියන්නේ ඇයි කියලා කියන්න ඕනේ. පොස් එක නම් කියන්නේ ඇයි කියලා කියන්නේ. ඉතින් ඒකට තමයි මම කිව්වේ අර ඔතන සොප් එකයි පොස් එකයි ගත්ත දැන ලොජිකල් සර්කිට් එක ඇඳ ගන්න. එතකොට පේනවා ඔයාලට පොස් එකට ගේට් ගාන අඩුයි සොප් එකට වැඩිය. පොස් එකට යන ගේට් ගාන අඩුයි. සර්කිට් එක අදින්න යන ගේට් ගාන අඩුයි සොප් එකට වැඩි. ඉතින් ওই දෙක ඇඳලා
පැහැදිලි කරත් කමන්නේ පොස් එක හොඳයි සොප් එකට වැඩි කියලා. තොර මෙතන මේ විදියට උත්තරේ දෙන්න පුළුවන් පොස් ප්‍රකාශනය හොඳයි සොප් ප්‍රකාශනයට වඩා කියලා එක්ස්ප්ලේන් කරනවට. ඉතින් මේකේ එක ලකුණක් හම්බ වෙනවා මේ පළවෙනි කොටසට එක්ස්ප්ලේන් කරනවට ලකුණු දෙකක් හම්බ වෙනවා. මේ තියෙන 1 mark for correctly identify the POS is better than the SOP. ඒකට එක ලකුණයි. ඒ කියන්නේ POS එක හොඳයි කියලා SOP එකට අඳුරගත්තට එක ලකුණයි. ඉතින් SOP ප්‍රකාශනය වඩා POS ප්‍රකාශනය වඩා හොඳ වෙයි කියලා ලියනට එක ලකුණක්. ඊට පස්සේ තව ලකුණු දෙකක් තියෙනවා. ඒකේ විස්තරයට ඒක එක්ස්ප්ලේන් කරනවට එක්ස්ප්ලනේෂන් එකට ලකුණු දෙකක් තියෙනවා. ඉතින් මේකේ තියෙනවා පොස් ප්‍රකාශනයට තියෙන්නේ ගේට් දෙකකින් තමයි පොස් ප්‍රකාශනය හැදිලා තියෙන්නේ. ඊළඟට සොප් ප්‍රකාශනය හැදිලා තියෙන්නේ ගේට් තුනකින් කියලා. ඒ වගේ යන උත්තරයක් දුන්නොත් ඕල්ටර්නේටිව් කියලා තියෙනවා. ඉතින් ඒ වගේ යන උත්තරයක් දුන්නොත් හරි නැත්තම් මේ පහළ තියෙන විදියට මේ තියෙන්නේ correctly show the two correct circuit diagrams දෙක ඇඳලා explain කරත් හරි කියලා තියෙනවා. ඉතින් මේ explanation එකට diagram දෙක ඇඳලා පොස් ප්‍රකාශනය තමයි සුදුසුයි කියලා දුන්නත් ලකුණු දෙනවා. නැත්නම් ඔයගොල්ලන්ට පොස් ප්‍රකාශනය තමයි සුදුසුයි කියලා කියන්න පුළුවන්. අපිට පොස් ප්‍රකාශනයට ගේට් දෙකයි යන්නේ, සොප් ප්‍රකාශනයට ගේට් තුනක් යනවා. ඒකින්ද වඩාත් සුදුසු වෙන්නේ අඩු ගේට් ගානකින් අපිට වැඩේ කරගන්න තියෙනවා නේද? ලාභයි වාසි නේද? ඒකින්ද ඒ විදිහට ලියලා තියෙනම ලකුණු දෙන්න. ඉතින් මම හොඳම සොලියුෂන් එක තමයි අර මං කියපු විදිහට ඕගොල්ලන්ට බලා ගන්නත් පුළුවන් සර්කිට් ඩයග්‍රෑම් දෙක අඳින්න. ඇඳලා ඉවරලා D එකට උත්තරේ ලියනකොට මේ සොප් ප්‍රකාශනයට වැඩිය පොස් ප්‍රකාශනය හොඳයි කියලා උත්තරේ ලියන්න. එතකොට යන ගේට් හේතුව තමයි පොස් ප්‍රකාශනයට අවශ්‍ය ගේට් ගාන අඩු වෙන එක. නේද? පොස් ප්‍රකාශනයට අවශ්‍ය ගේට් ගාන අඩුයි සොප් ප්‍රකාශනයට වැඩි. තාර්කික පරිපදේ ගොඩනගා. එහෙනම් ওই විදිහට තමයි උත්තරේ ලියන්න තියෙන්නේ. ඉතින් ඔය තියෙන 2020 ප්‍රශ්නේ එතකොට 2021ත් පළවෙනි රචනා ප්‍රශ්නේ ඔය වගේම එකක්. හරි අපි එනම් අනිත් දවසේ බලමු 2021 රචනා ප්‍රශ්නේ කොහොමද කියලා. මේ අපි කතා කරේ 2020 ප්‍රශ්නේ. එහෙනම් සොප් එකයි පොස් එකයි එක්ක අපි අනිත් දවසෙත් හම්බෙමු. අදට මේ විදිහට පන්තිය නතර කරනවා. අනිත් දවසේ හම්බෙමු. හරි ආයිබෝවන් සුබ දවසක්.